ආයුබෝවන් සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම බිස්කොම් YouTube channel එකට. ඔයාලා මේ channel එකට අලුත් නම් මම කෙටියෙන් පැහැදිලි කරන්නම් මම මගේ channel එකෙන් මොනවද කරන්නේ කියලා. මම ඇත්තටම grade 10 grade 11 commerce විෂයට අදාළව past papers සාකච්ඡා කරනවා, model papers සාකච්ඡා කරනවා, ඒ වගේම තමයි term test papers සාකච්ඡා කරනවා. තව ඒ පෙළ පොත්වල අදාළ පාඩම්, සංකීර්ණ පාඩම් ඒ කොටස් අරගෙන ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් මේ වගේ සාකච්ඡා කරපු තවත් පාඩමක් තමයි මේ grade 10 වල පස්වෙනි පාඩම ගිණුම් කරන සමීකරණය. ඉතින් මම මේ ගිණුම් කරන සමීකරණයේ පාඩමේ සියලුම අභ්‍යාස සරලව, නිරවුල්ව, පැහැදිලිව ඔයාලත් එක්ක සාකච්ඡා කළා කලින් වීඩියෝ එකකින්. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. ඒ වීඩියෝ එකට හොඳ ප්‍රතිචාර හම්බුණා. එතනදී මට ගොඩක් දෙනෙක් කිව්වේ මේ ගිණුම් කරන සමීකරණයේ අභ්‍යාස විතරක් නෙමෙයි, තවත් දුරටත් තියෙන මේ ක්‍රියාකාරකම් ටිකත් කරන්න කියලා. ඒවට පෙළ පොතේ ආන්සර්ස් නැහැ. ඉතින් මාත් හිතුවා මේ ගිණුම් කරන සමීකරණය කියන්නේ accounting වල පදනම වගේ. ඉතින් අපි ඉස්සරහට යන්න තවදුරටත් ඇඩ්වාන්ස් වෙනවා. ඉතින් අපි මේ බේස් එක හොඳට දාගෙන ඉන්න ඕනේ. එතකොට අපිට ඉස්සරහට යද්දි තවත් ලේසි වෙනවා. ඉතින් මම හිතුවා මේ ගිණුම් කරන සමීකරණයේ තියෙන ක්‍රියාකාරකම් ටිකත් ඔයාලත් එක්ක සාකච්ඡා කළොත් ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලා තාම බිස්කොම් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එයි. ඉතින් වැඩි කතා වුණේ නැහැ. අපි යමු වීඩියෝ එකට. ක්‍රියාකාරකම 1 ජයන්තගේ ව්‍යාපාරයේ අප්‍රේල් මාසයේ සිදු වූ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපෑ ඇති ආකාරයේ පහත දැක්වේ. වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. අපේ ගිණුම් කරන සමීකරණය වත්කම් යටතේ තියෙනවා මෝටර රථ, භාණ්ඩ තොගය, ණය ගැතියෝ සහ මුදල්. හිමිකම සහ වගකීම් යටතේ ණය හිමියෝ විතරයි. ඊට පස්සේ අපිට ගනුදෙනු කීපයක් දීලා තියෙනවා. වැදගත් දෙයක් තමයි බලන්න මෙතන මාසය තුලදී අයිතිකරු මුදල් ගැනීමලි කිසිවක් සිදු කර නැත. එහෙනම් අපේ මේ ගනුදෙනු වල මුදල් ගැනීමලි කිසිවක් නැහැ. අවශ්‍ය වන්නේ එක් එක් දිනේ සිදුවී ඇති ගනුදෙනුව අගයන් සහිතව දැක්වීම. බලන්න මුලින්ම 4.1 දිනට ශේෂය කියලා ශේෂයන් ටිකක් දීලා තියෙනවා. මේ කියන්නේ වර්ෂය ආරම්භයේ පළවෙනි දවසට තියෙන ශේෂයන් ටික. ඒ ටික හැමම දාගෙන ගියා. අපෙන් අහන්නේ බලාපොරොත්තු වෙන්නේ මෙතන 4.3 ඉඳන් සිදුවන ගනුදෙනු ටික. 4.3 බලන්න මුදල් ලක්ෂ 3ක් වැඩි වෙනවා. හිමිකමත් ලක්ෂ 3ක් වැඩි වෙනවා. ගිණුම් කරන සමීකරණයේ දෙපැත්තම සමානයි. හිමිකම ලක්ෂ 3ක් වැඩි වෙනවා. මොකක් වෙන්න පුළුවන්ද? හිමිකමට බලපාන අයිටම 4ක් තියෙනවා. මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා. හිමිකමට බලපාන්නේ මොනවද? ආදායම් ඉපයීම, වියදම් ගෙවීම, ප්‍රාග්ධනය, අතිරේක ප්‍රාග්ධනය සහ ගැනිලි. එතකොට ඒවයින් අතිරේක ප්‍රාග්ධන යෙදවීම සහ ආදායම් හිමිකම වැඩි වීමට බලපානවා. වියදම් ගෙවීම සහ ගැනිලි හිමිකම අඩු වීමට බලපානවා. ඒක අපිට තේරෙනවා. දැන් මෙතන බලන්න ලක්ෂ 3ක් වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හිමිකම වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මේක මොකක් වෙන්න පුළුවන්ද? එක්ක ආදායමක් ඉපීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතිරේක ප්‍රාග්ධනයේ යෙදවීමක් වෙන්න පුළුවන්. මෙතන මුදල් වැඩි වෙලා තියෙන නිසා අපිට එක්ක කියන්න පුළුවන් අතිරේක ප්‍රාග්ධනයේ ලෙස ලක්ෂ 3ක් යෙදෙවුවා කියලාත් කියන්න පුළුවන් මුදලින්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ලක්ෂ 3ක කුමන හෝ ආදායමක් ඉපයුවා කියලා. එතකොට අපි ආන්සර් එක ලියද්දී අපිට ලියන්න පුළුවන් මේ විදිහට. අතිරේක ප්‍රාග්ධනයේ ලෙස මුදලින් ලක්ෂ 3ක් යෙදවීම කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලක්ෂ 3ක ආදායමක් ඉපයීම කියලා ලියන්නත් පුළුවන්. මෙතන ආදායමක් ඉපයීම කියලා විතරක් ලියන්නත් පුළුවන්. නැත්නම් අපිට මේ ආදායම කුමක්ද කියලා සඳහන් කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට කුලී ආදායම්, පොලි ආදායම් ඒ විදිහට. බලන්න 4.5 භාණ්ඩ තොගය ලක්ෂයක් වැඩි වෙලා ණය හිමියෝ ලක්ෂයක් වැඩි වෙලා. අපිට තේරුම් ගන්න පුළුවන් අපිට භාණ්ඩ ලැබිලා තියෙනවා. අපි භාණ්ඩ අරගෙන තියෙනවා. මෙතන මුදල් අඩු වෙලා තිබ්බනම් අපිට හිතන්න පුළුවන් අපි සල්ලි ගෙවලා භාණ්ඩ අරගෙන කියලා. ඒ වුණාට මුදල් අඩු වෙලා නැහැ. ණය හිමියෝ වැඩි වෙලා. ඒ කියන්නේ අපි මේ භාණ්ඩ ටික අරන් තියෙන්නේ ණයට. එතකොට අපිට මේක සටහන් කරන්න පුළුවන් රුපියල් ලක්ෂයක භාණ්ඩ තොග ණයට ගැනීම කියලා. 4.8 බලන්න මුදල් 50000ක් අඩු වෙනවා. ඒ වගේමයි ණය හිමියෝ 50000ක් අඩු වෙනවා. මේක මොකක් වෙන්නේ නැද්ද? මුදලින් 50000ක් අඩු වෙනවා කියන්නේ අපි කුමක් හෝ දෙයකට අපි ගාව තියෙන මුදල් වියදම් කරනවා කියන එක. එතකොට මෙතන ණය හිමියොත් 50000ක් අඩු වුණා නම් ණය හිමියෝ කියන්නේ අපිට වගකීමක්. ඒ වගකීම අඩු වුණා. ඒ කියන්නේ අපි ගෙවන්න තියෙන ගාණ අඩු වෙලා. ඒ කියන්නේ අපි ණය හිමියන්ට ගෙවලා. අපේ මුදල් 50000ක් අඩු වුණා. ණය හිමි වගකීමක් 50000ක් අඩු වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේක ණය හිමියන්ට රුපියල් 50000ක් මුදලින් ගෙවීම කියලා. බලන්න 4.10 මුදල් 10000ක් අඩු වෙලා හිමිකම 10000ක් අඩු වෙලා. මම කලින් කිව්වා හිමිකම ඇතුලේ අයිටම් 4ක් තියෙනවා. ආදායම්, වියදම්,
ප්‍රාග්ධනය යෙදවීම සහ ගැනිලි. එතකොට කලින් කිව්වා වගේ ආදායම හිමිවීම සහ ප්‍රාග්ධන හිමිකම වැඩිවීමට බලපානවා. වියදම් සහ ගැනිලි හිමිකම අඩුවීමට බලපානවා. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? හිමිකම අඩු වෙලා ඍණ 10000යි. හිමිකම අඩු වෙන්න බලපාන්නේ මොනවද? එක්ක ගැනිලි වෙන්න ඕනේ. එහෙම නැත්නම් වියදමක් වෙන්න ඕනේ. බලන්න මෙතනින් මුදලුත් අඩු වෙලා. ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් 10000ක කුමන හෝ වියදමක් ගෙවුවා කියලා. එහෙම නැත්නම් අපිට හිතන්න පුළුවන් 10000ක් මුදලින් මෙයා ගැනිලි සිදු කළා කියලා. එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයේට එයා ව්‍යාපාරයෙන් සල්ලි අරන් කියලා හිතන්න පුළුවන්. ඒ වුණාට ඔයාට මතකද මෙතන විශේෂ කාරණයක් තිබ්බා මේ බලන්න. මාසය තුලදී අයිතිකරු මුදල් ගැනිලි කිසිවක් සිදු කර නැත. ඒ කියන්නේ මෙතන මොකක් වෙන්න පුළුවන්ද? මේක මුදල් ගැනිලි වෙන්න බෑ. එහෙනම් මේක වියදම් ගෙවීමක්. අපිට ලියන්න පුළුවන් මේ විදිහට. රුපියල් 10000ක වියදම් ගෙවීම. එහෙම නැත්නම් මොකද්ද මේ වියදම කියලා අපිට හිතලා ලියන්නත් පුළුවන්. කුලී වියදම්, ණය පොලී වියදම් මේ වගේ ලියන්නත් පුළුවන්. බලන්න 4:11 කොමන් විදිහට නෙමෙයි තියෙන්නේ, පොඩ්ඩක් අන්කොමන් විදිහට. ඇයි මේ තුන් තැනක ලියවිලා තියෙනවා මේක. අනිත් හැම එකක්ම වගේ තැන් දෙකක ලියවිලා තියෙන්නේ. මේක තැන් තුනක ලියවිලා. බලන්න භාණ්ඩ තොගේ 60000ක් අඩු වෙලා, ණය ගෙතිය ලක්ෂයක් වැඩි වෙලා, හිමිකම 40000ක් වැඩි වෙලා. මේක මොකක් වෙන්න පුළුවන්ද? පිළිවෙලට බලාගෙන යමු. භාණ්ඩ තොගේ 60000ක් අඩු වුණා කියන්නේ අපි ගාව තිබ්බ 60000ක භාණ්ඩ තොග දැන් අපි ගාව නැහැ. එක්ක අපි ඒක විකුණලා, එක්ක හොරගම් කළා, එක්ක විනාශ වෙලා, ඒ වගේ මොකක් හරි දෙයක් වෙලා අපි ගාව තිබ්බ 60000ක භාණ්ඩ තොග දැන් අපි ගාව නැහැ. අපි හිතමු මේක විකුණුවා කියලා. සල්ලි වලට විකුණුවා නම් මුදල් වැඩි වෙන්න ඕනේ. ඒ වුණාට මෙතන මුදල් වලට කිසි බලපෑමක් වෙලා නැහැ. ඒ වුණාට බලන්න මෙතන ණය ගැතිය ලක්ෂයක් වැඩි වෙලා. ඒ කියන්නේ අපි ගාව තිබ්බ තොගය විකුණලා තියෙන්නේ ණයට. ඒකයි මෙතන ණය ගැතිය ලක්ෂයක් වැඩි වෙන්නේ. තවත් කාරණයක් බලන්න. අපි ගාව තිබ්බ පිරිවැය 60000 වුණාට අපි ඒක විකුණන්නේ ලක්ෂයකට. ඒක හරියනේ සාධාරණයි. ඒ කියන්නේ අපි කවදාවත් ගත්ත ගානකටම විකුණන්නේ නැහැනේ. අපි හැමතිස්සෙම ව්‍යාපාරයකින් හදන්නේ ලාභයක් උපයන්නනේ. ඒ කියන්නේ අපි ගත්ත ගානට වඩා වැඩි ගානකට විකුණන්න තමයි අපි හැම වෙලෙම try කරන්නේ. එතකොට 60000කට ගත්තට ලක්ෂයකට විකුණනවා. ඒ කියන්නේ 40000ක් ලාභයි නේද? අන්න ඒ ලාභය යන්නේ කොහෙටද? හිමිකමට. දැන් ඔයාලා බලනවා ඇති හිමිකම ඔයා කිව්වනේ කලින් වියදම්, ආදායම්, ප්‍රාග්ධනය සහ ගැනිලි විතරයි දෙන්නේ කියලා. හරි. ඉතින් ලාභය කියන්නේ බලන්න ආදායම ඍණ වියදම. හිමිකම ඇතුලේ මං කිව්වනේ ආදායම වියදම තියෙනවා කියලා. ඒ ආදායමෙන් වියදම අඩු කළාම මොකක්ද දෙන්නේ? සුද්ධ ලාභය. එතකොට 60000ක තොග අයිතෙන් අයින් වුණා. ඒවා විකුණුවෙන් ණයට ලක්ෂයකට 40000ක් අපිට ලාභයි. ඒ ලාභය හිමිකමට දැම්මා. අපිට ලියන්න පුළුවන් 60000ක තොගයක් ලක්ෂයකට ණයට විකිණීම කියලා. බලන්න 4:17 මොකද වෙලා තියෙන්නේ කියලා. මෝටර රථ ලක්ෂ 2ක් වැඩි වෙලා. ඒ වගේම හිමිකම ලක්ෂ 2ක් වැඩි වෙලා. මම කලින් කිව්වා හිමිකම වැඩි වෙන්නේ එක්ක ප්‍රාග්ධනයේදී, එහෙම නැත්නම් ආදායමක් උපයලා. මෙතන ආදායමක් කියපුවා නම් අපිට මුදල් වැඩි වෙන්න ඕනේ නේද? ආදායමක් කියපුවා නම් මුදල් වැඩි වෙන්න ඕනේ. ඒ උනට වැඩි වෙලා තියෙන්නේ මෝටර රථයක්. ඒක නිසා අපිට මේක හිතන්න පුළුවන් මොන විදිහටද? ප්‍රාග්ධන යෙදීමක් කියලා හිතන්න පුළුවන්. ඒත් ඉතින් ප්‍රාග්ධන යෙදවීමක් නම් මෙතන මුදල් වැඩි වෙන්නේ නෑ. හැමතිස්සෙම ප්‍රාග්ධනය යොදන්නේ මුදලින් විතරක්ම නෙමෙයි. අපි වෙන වත්කමකින් උනත් ප්‍රාග්ධනය යොදවන්න පුළුවන්. එයා ගාව තියෙන වෙනත් වත්කමක් උදාහරණ විදිහට මෝටර රථයක්. එයා ව්‍යාපාරයට යොදවන්න පුළුවන්. ඉතින් ඒකත් ප්‍රාග්ධන යෙදවීමක්ම තමයි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ප්‍රාග්ධනය ලෙස ලක්ෂ 2ක මෝටර රථයක් ව්‍යාපාරයට යෙදවීම. ඊළඟට බලන්න 4:19 භාණ්ඩ තොගය 20000ක් අඩු වෙලා, හිමිකමත් 20000ක් අඩු වෙලා. මේක මොකක් වෙන්න පුළුවන්ද? මං කිව්වා හිමිකම අඩු වෙනවා නම් එක්ක ගැනිලි, එහෙම නැත්නම් වියදමක් වෙන්න ඕනේ. නෑ සර්, ගැනිලි වෙන්න බෑ නේද? කලින් කිව්වනේ මෙතන ගැනිලි කිසිවක් සිදු වෙලා නැහැ කියලා. නෑ, ඒක වැරදි. මොකද කලින් කිව්වේ හොඳට බලන්න. කලින් කිව්වේ අයිතිකරු මුදල් ගැනිලි කිසිවක් සිදු කර නැත. ඒ කියන්නේ මොකද්ද? මේ ගැනිලි වර්ග දෙකක් තියෙනවා. එකක් මුදල් ගැනිලි, එකක් භාණ්ඩ ගැනිලි. එතකොට දැන් මෙතන වෙලා තියෙනවා නම් වෙලා තියෙන්නේ භාණ්ඩ ගැනිල්ල. බලන්න අපි ගාව තිබ්බ භාණ්ඩ අඩු වෙලා, හිමිකමත් අඩු වෙලා 20000ක්. එක්ක අපිට කියන්න පුළුවන් මේක අයිතිකරු විසින් භාණ්ඩ ගැනිලි සිදු කළා කියලා. එයා මුදල් විතරක් නෙමෙයි ගන්න පුළුවන් ව්‍යාපාරයෙන්. භාණ්ඩ උනත් එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේක වියදමක්. එතකොට භාණ්ඩ තොගය අඩු වෙනවා නම් මේක කොහොමද වියදමක් වෙන්නේ?
සාමාන්‍යයෙන් වියදමක් වුණොත් මුදල් නේද අඩු වෙන්න පුළුවන් වෙන්නේ. ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. නෑ හැමතිස්සෙම වියදමක් මුදල් වලින් ගෙවනවා කියලා එකකුත් නෑ. මේක බලන්නකෝ. ඔයා හිතන්න අපි ගාව තිබ්බ භාණ්ඩ තොගයක් ගින්නකට අහු වෙලා විනාශ වුණා කියලා. දැන් එතකොට ඒක අපි මුදලින් ගෙවලා එකක්ද බලන්න. අපි ගාව තිබ්බ භාණ්ඩ තොග විනාශ වුණා. ඒක අපිට වියදමක් නෙමෙයිද? ඒක වියදමක්. ඒක අපිට සිදු වුණ අලාභයක්. එතකොට ඒක අපි මුදලින්ද ගෙවලා තියෙන්නේ නැහැ. අපි ගාව තිබ්බ භාණ්ඩ තොග අහිමි වීමකින් අපිට වියදමක් පැන läගිලා තියෙනවා. එතකොට ඒකත් අයි තියෙන්නේ වියදමකට. ඒ භාණ්ඩ තොග ගිනි ගැනීම. එහෙම නැත්නම් හිතන්න මොකක් හරි දෙයක් වෙලා විනාශ වුණා කියලා. ගිනි ගැනීම නෙමෙයි මොකක් හරි දෙයක් වෙලා විනාශ වුණා. ඒකත් එතකොට වියදමක්. ඒකත් මුදල් වලින් ගෙවපු වියදමක් නෙමෙයි. එහෙම නැත්නම් හිතන්න හොරු ටිකක් ඇවිල්ලා මේක භාණ්ඩ තොගේ හොරකම් කරන් ගියා කියලා. ඒකත් අපිට වෙන්න අලාභයක්. ඒකත් වියදමක්. එතකොට ඒක මුදලින් ගෙවලාද නැහැ. ඒ වගේ වියදම් වෙන්නත් පුළුවන්. එහෙනම් අපිට මේක වර්ග දෙකකට සටහන් කරන්න පුළුවන්. එකක් 20000ක භාණ්ඩ ගැනිලි සිදු කිරීම හෝ 20000ක භාණ්ඩ තොගයක් විනාශ වීම සොරකම් කිරීම ඒ වගේ ලියන්නත් පුළුවන්. ඊළඟ බලන්න 4.23. ණය ගෙතිය 20000ක අඩු වෙනවා. මුදල් 20000ක් වැඩි වෙනවා. මේක මොකක් වෙන්න පුළුවන්ද? අපිට 20000ක් ලැබෙනවා. ණය ගැතිය කියන අපිට තියෙන වත්කම 20000ක් අඩු වෙනවා. ඒ කියන්නේ ණය ගැතිය කියන්නේ එයාලා අපිට ණයයි. එයාලා අපිට යම්කිසි මුදලක් ගෙවන්න තියෙනවා. ඒක අපිට වත්කමක්. එයාලට අපි වගකීමක්. එයාලා අපිට සල්ලි ගෙවන්න ඕන. අන්න ඒ ගෙවන්න තියෙන ගාන ඒගොල්ලෝ අපිට ගෙවනවා. එතකොට අපේ වත්කම අඩු වෙනවා. අපිට මුදල් කියන වත්කම ලැබෙනවා. ණය ගැති කියන වත්කම අඩු වෙනවා. ඒක තමයි මෙතනත් වෙලා තියෙන්නේ. ණය ගැතියෝ විසින් අපිට මුදල් ගෙවලා ඒගොල්ලන්ගේ වගකීම ඒගොල්ලෝ පියවලා. මෙහෙම ලියන්න පුළුවන් අපිට ණය ගැතියෝ රුපියල් 20000ක ණය පියවීම කියලා. බලන්න 4.28 භාණ්ඩ තොගය 5000ක් අඩු වෙලා හිමිකම 5000ක් අඩු වෙලා. මම කලින් කිව්වා. කලින් එක වගේමයි නේද? බලන්න 4.19 4.28 දෙකම එක වගේ amount එක විතරයි වෙනස් වෙන්නේ. මේක වියදමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගැනිලි වෙන්නත් පුළුවන් එක්ක භාණ්ඩ ගැනිලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාණ්ඩ තොග විනාශ වීම කියලා ලියන්නත් පුළුවන්. බලන්න 5000ක භාණ්ඩ ගැනිලි සිදු කිරීම හෝ 5000ක භාණ්ඩ තොගයක් විනාශ වීම. 4.30 බලන්න මේක පොඩ්ඩක් විශේෂයෙන් බලන්න විශේෂ අවධානයක් යොමු කරන්න. මේ ඔක්කොම සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් සරල පහසු ඒවා. මේක පොඩ්ඩක් සංකීර්ණයි. මේක හැමතැනම අහන්නෙත් නැහැ. මේක පොඩ්ඩක් අන්කොමන් ප්‍රශ්නයක්. බලන්න හිමිකම 50000ක් වැඩි වෙලා ණය හිමියෝ 50000ක් අඩු වෙලා. මේක හොඳින් අහගන්න. හිමිකම 50000ක් වැඩි වෙලා ණය හිමියෝ 50000ක් අඩු වෙලා. හිමිකම 50000ක් වැඩි වෙනවා නම් වැඩි වෙන්න පුළුවන් මොන විදිහටද? එක්ක ප්‍රාග්ධන යෙදවීම එහෙම නැත්නම් ආදායම් ඉපයීම. එතකොට ප්‍රාග්ධන යෙදවීම නම් එක්ක මුදල් වැඩි වෙනවා එහෙම නැත්නම් මෝටරත් ඒ වගේ දෙයක් වැඩි වෙනවා. එයාගේ වත්කමක් එයා ව්‍යාපාරයට යොදවනවනේ. එහෙම තමයි වෙන්නේ. එතකොට ආදායමක් ඉපීම නම් එක්ක මුදල් වැඩි වෙනවා එහෙම අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වුණාට මෙතන ණය හිමියෝ අඩු වෙලා. දැන් මේකේ තියෙන සම්බන්ධතාවය මොකක්ද? මේකට මේක ගැලපෙනවද? මේක වැරදි ප්‍රශ්නයක්ද? මොකක්ද මේ වෙලා තියෙන්නේ? නැහැ. හොඳින් අහගන්න මෙතන මේකයි වෙලා තියෙන්නේ. මේකත් එක්තරා ආකාරයක ප්‍රාග්ධන යෙදවීම. එයා මොකක්ද කරලා තියෙන්නේ? එයා ගාව තියෙන පෞද්ගලික මුදලින් එයාගේ ණය හිමියෝ කියන වගකීම එයා පියවලා. එයා ණය හිමියන්ට සල්ලි ගෙවලා. හැබැයි ව්‍යාපාරි මුදලින් නෙමෙයි. ව්‍යාපාරි මුදලින් ගෙවුවනම් මෙතන මුදල් අඩු වෙන්නේ නැහැ. එයා එයාගේ පෞද්ගලික මුදලින් ගෙදර තියෙන මුදල් ගෙනහිල්ලා ණය හිමියන්ට ගෙවලා. එතකොට එයා ගෙදර තියෙන මුදල් ව්‍යාපාරයට දැම්ම නේද එතකොට? අන්න ඒක තමයි මෙතන අපි සලකන්නේ ප්‍රාග්ධනය කියලා. එයා එයාගේ පෞද්ගලික මුදල් තමයි මේ යොදවලා තියෙන්නේ. ඒක නිසා ප්‍රාග්ධනය වැඩි වුණා. ණය හිමියෝ කියන වගකීම අඩු වුණා. අපිට ලියන්න පුළුවන් අයිතිකරු තම පෞද්ගලික මුදලින් රුපියල් 50000ක ණය හිමියන් පියවීම කියලා. ක්‍රියාකාරකම 2 බලන්න පහත දැක්වෙන්නේ තිසුරිගේ ව්‍යාපාරයේ ජනවාරි මාසයට අදාළ ගනුදෙනුය. ගනුදෙනු ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය වන්නේ ඉහත එකිනෙක ගනුදෙනු වලින් ගිණුම් කරන සමීකරණයට වන බලපෑම වටිනාකම් සහිතව දැක්වීම. බලන්න ජනවාරි 1 ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යෙදවීම. මොකද වෙන්නේ මේ ගනුදෙනුවෙන්? මුලින්ම මුදල්මය ගනුදෙනුව හඳුනා ගන්න. හැමතිස්සෙම හැම ගනුදෙනුවකම
බලපෑම ආකාර දෙකයි. ඒක අපි ද්විත්ව බලපෑම කියන පාඩමෙන් ඉගෙන ගත්තා. මෙතනත් මොකක් හරි ගනුදෙනුවක් වුණාම බලපෑම ආකාර දෙකකින් වෙනවා. මුලින් බලන්න මෙතන ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යෙදවීම කිව්වම බලන්න මෙතන මොනවද මේ සල්ලි වලට වෙන දේ කියලා බලන්න. මුලින්ම හැමතිස්සෙම මේක පුරුද්දක් කරගන්න. මුදල් වලට මොකක් හරි බලපෑමක් වෙනවද? අන්න ඒක මුලින් සටහන් කරන්න. බලන්න ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යෙදවීම කිව්වම ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 3ක් එනවා. ව්‍යාපාරයට සල්ලි එනවා. එහෙනම් අපි මුදල් වලට දාගමු ලක්ෂ 3යි කියලා. හරි. මම වැඩි වෙනවා නම් ධන දාන්නේ නැහැ. මොකද නෝමල් තියනවා කියන්නේ ඒක හැමතිස්සෙම වැඩි වෙනවා කියන අදහස. ඍණ වුණොත් මම, ඒ කියන්නේ අඩු වුණොත් මම ඍණ දාන්නේ. ඊට පස්සේ හරි මුදල් මේ වටිනාකම සටහන් කළා. මොකද්ද අනිත් සටහන්? හැමතිස්සෙම සටහන් දෙකක් එනවා. ඒ කියන්නේ ද්විත්ව බලපෑමක් තියෙනවා මේ ගනුදෙනු වල. ප්‍රාග්ධනයේ දීම කිව්වම අනිවාර්යෙන්ම ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒ කියන්නේ මම කිව්වා හිමිකම ඇතුලේ තමයි ප්‍රාග්ධනයේදී ගැනිලි ආදායම් සහ වියදම් තියෙන්නේ. එතකොට මෙතන ප්‍රාග්ධනය යොදවලා තියෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙනවා ලක්ෂ 3ක්. මෙතන අපි දන්නවා මුදල් කියලා. ඒක නිසා මේක සටහන් කරන්න අවශ්‍ය නැහැ. මෙතන හිමිකම යටතේ ඔයාලට අවශ්‍ය නම් වරහන් ඇතුලේ ප්‍රාග්ධනය කියලා ලියා ගන්න පුළුවන්. බලන්න ජනවාරි 4 50000ක් පිරිවැය වූ භාණ්ඩ මිලට ගැනීම. 50000ක් පිරිවැය වූ භාණ්ඩ මිලට ගැනීම. බලන්න මෙතන මුදල් මේ වටිනාකම දිහා බැලුවොත් බලන්න 50000ක භාණ්ඩ අපි සල්ලි දීලා අරගෙන. එහෙනම් අපේ මුදල් මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා. ඍණ 50000. හරි. ඒක සටහන් කළා. තව එකක් ඉන්න එපා. ඒ මොකක්ද? පිරිවැය වූ භාණ්ඩ මිලට ගැනීම. 50000ක් පිරිවැය වූ භාණ්ඩ මිලට ගැනීම. අපි සල්ලි දීලා තොගයක් අරගෙනනේ භාණ්ඩ මිලට ගත්තා කියන්නේ තොග වැඩි වෙනවා. තොග කියන්නේ අපි ගන්න මේ භාණ්ඩ. එහෙනම් තොග 50000ක් වැඩි වෙනවා. මෙහෙම ලියනකොට බලන්න හැමතිස්සෙම වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන සමීකරණය තෘප්ත වෙනවද කියලා. කියන්නේ සමීකරණයෙන් එහා පැත්තයි මෙහා පැත්තයි හැමතිස්සෙම සමානද බලන්න. දැන් මෙතනත් මෙහා පැත්තේ ලක්ෂ 3යි එහා පැත්තේ ලක්ෂ 3යි. සමීකරණය දෙපැත්තම සමානයි. මේ පැත්තෙත් බලන්න මේ පැත්තේ ධන 50000 ඍණ 50000. එකම පැත්තේ ධන 50000 ඍණ 50000 කියන්නේ ධන ඍණ කැපිලා මේක බිඳුව වෙනවා. එතකොට වත්කම් පැත්තත් බිඳුවයි හිමිකම් ධන වගකීම් පැත්තත් බිඳුවයි. ඒ විදිහට හැමතිස්සෙම සමාන වෙනවද බලන්න. 9 වෙනිදා වෙන්නේ මොකද්ද බලන්න? මාසික කඩකුලිය ලෙස රුපියල් 10000ක් ගෙවීම. මං කිව්වා මුදල් මේ බලපෑම බැලුවොත් රුපියල් 10000ක් ගෙවලා. මොකටද ගෙවුවේ කියන එක දැම්ම බලන්න එපා. රුපියල් 10000ක් ගෙවලා. එහෙනම් මුදල් වලින් අඩු වෙන්න ඕනේ නේද? හරි. අඩු වෙන නිසා ඍණ දාලා 10000ක් අඩු කරන්න. හරි. ඊට පස්සේ බලන්න මොකටද මේ ගෙවන්නේ කියලා. මාසික කඩකුලිය ලෙස. මාසික කඩකුලිය ලෙස 10000ක් ගෙවීම. ඒ කියන්නේ මේක මොකක්ද? මේක වියදම. මාසික කඩකුලිය කියන්නේ වියදම. වියදම් කොහෙට දෙන්නේ? හැමතිස්සෙම හිමිකම් යටතේ තමයි අපි දක්වන්නේ. මේක නිසා හිමිකම අඩු වෙනවා. එහෙනම් ඍණ 10000යි. හරි. එතකොටත් බලන්න සමීකරණය වම් පැත්ත දකුණු පැත්ත සමාන වෙනවා ඍණයි නිසා. මෙතනත් ඕනනම් හිමිකම යටතේ අපිට අඳුන ගන්න පහසු වෙන්න ඔයාලට වරහන් ඇතුළේ ලියන්න පුළුවන් මොකක්ද මේ කියලා. කඩකුලිය නිසා කඩකුලිය කියලා ලියන්න. 13 වෙනිදා මොකද්ද වෙන්නේ බලන්න. රුපියල් 40000ක භාණ්ඩ තොගයක් රුපියල් 60000කට විකිණීම. රුපියල් 40000ක භාණ්ඩ තොගයක් 60000කට විකිණීම. මේකත් අර වර්ග 3ක් එන අපි කලින් කළ ගානේ 3 තැනක ලිව්වේ අන්න ඒ වගේ එකක්. අපි ගාව තියෙන භාණ්ඩ තොගයක් 60000කට විකුණනවා. 40000ක භාණ්ඩ තොගය 60000කට විකුණනවා. මෙතන මම මුලින් අපෙන් අයින් වෙන දේ සටහන් කරන් ඉන්නවා. ඔයාලත් ඔයාලගේ ක්‍රමයක් හදාගන්න. මේ වගේ එකක් දුන්නම සටහන් කරන ක්‍රමයක් හදාගන්න. එක්ක මුදල් මෙය ගනුදෙනුව මුලින් ලියලා ඊට පස්සේ අනිත් ගනුදෙනුව ලියන්න. දැන් මෙතන මම කරන්නම්. දැන් බලන්න 40000ක භාණ්ඩ තොගයක් 60000ක විකුණනවා කියන්නේ අපි ගාව තිබ්බ 40000ක භාණ්ඩ අපෙන් අයින් වෙනවා කියන එකනේ. ඒ කියන්නේ තොග යටතේ 40000ක් භාණ්ඩ අඩු වෙනවා. ඍණ 40000. හරි. ඒක සටහන් කළා. ඊට පස්සේ මේකේ මේ පිරිවැය තමයි 40000. ඒ කියන්නේ අපි අරන් තියෙන්නේ 40000කට. ඒක ඒ වුණාට අපි විකුණන්නේ 60000ක. එතන මුකුත් සටහන් කළා නෑ. ඒ කියන්නේ මේක විකුණන්නේ මුදලට වෙන්න ඕනේ. හැමතිස්සෙම මුදලට විකුණනවා නම් මුදල් කියලා සටහන් කරන්නේ නැහැ. ණයට විකුණනවා නම් අනිවාර්යෙන්ම ණයට විකිණීම කියලා සටහන් කරනවා. ඒක නිසා මේක මුදලට විකුණලා තියෙන්නේ. මුදල් වැඩි වෙන්න ඕනේ 60000. හරි. අපි මේ දෙකම සටහන් කළා. දැන් බලන්න මේක සමානයිද කියලා. අපේ වත්කම් පැත්තේ මේක පැත්තක ඍණ 40000ක් වෙලා ධන 60000ක් වෙලා.
මේක ධන 40000 ආවනම් සමානයිනේ. ඍණ 40ට ධන 40 කැපිලා මෙතන බිඳුව එනවා. ඒ වුණාට මෙතන ඍණ 40000 ධන 60000 කියන්නේ සමාන නෑ අසමාන. අපිට ඒක දැක්කම තේරෙනවා අනික 40000ක භාණ්ඩ 60000ක විකුණලා දෙන්නේ. ඒ කියන්නේ අපිට 20000ක් ලාභයි. ලාභය එන්නේ කොහෙටද? හිමිකමට. දැන් බලන්න ඍණ 40000යි ධන 60000යි කියන්නේ ධන 20000යි. ඒක සමීකරණයෙන් එහාටයි දැන් සමානයි. අපි මේ කලේ අපේ කාව තිබ්බ 40000ක භාණ්ඩ 60000කට විකුණුවා. ලාභයක් ආව 20000ක. එයි අපි ලාභයේ හිමිකමට දැම්මේ. හිමිකම ඇතුලේ තමයි ආදායම් සහ වියදම් තියෙන්නේ. ආදායමෙන් වියදම අඩු කළාම තමයි අපිට ලාභය එන්නේ. හරි. 19 වෙනිදා ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගන්නවා. ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගන්නවා. මුදල් මේ බලපෑම මම මුල් ලියන්නම් මේකේ. ලක්ෂ 3ක් අපිට ව්‍යාපාරයට එනවා. එහෙනම් අපි ලක්ෂ 3 සටහන් කරනවා. හරි. දැන් බලන්න මේ ලක්ෂ 3 අපිට කොහෙන්ද එන්නේ කියලා. ලක්ෂ 3 එන්නේ කොහෙන්ද? බැංකු ණයක් මාර්ගයෙන්. බැංකු ණය කියන්නේ අපිට වගකීමක්. අපි කවදා හරි මේ බැංකු ණය ගෙවන්න ඕනේ. එතකන් මේක වගකීමක්. බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා ලක්ෂ 3. සමීකරණයේ දෙපැත්තම සමානයි. 21 තිසුරිගේ නිවසේ දුරකථන බිල 10000ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. මේකේ අයිතිකාරී නෙමේ තිසුරි කියන්නේ. එතකොට එයා අයිතිකාරිය එයාගේ නිවසේ දුරකථන බිල මේ ව්‍යාපාරයේ මුදලින් ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ පෞද්ගලික ප්‍රයෝජනෙට ව්‍යාපාරයෙන් සල්ලි අරන්. එහෙමත් නැත්නම් මේ මොකක්ද? මේක ගැනිලි. මොන ගැනිලිද? මුදල් ගැනිලි. හරි. මම මුලින්ම මුදල් මේ බලපෑම සටහන් කරන්නම් 10000ක් අයින් වෙනවා. ව්‍යාපාරයෙන් 10000ක් අයින් වෙනවා. මේක සටහන් කළා ඍණ 10000යි. කොහෙටද මේක යන්නේ? මේක ගැනිලි. ගැනිලි කොහෙද ලියන්නේ? හිමිකම. හිමිකම මේක නිසා ගැනිලි නිසා මේ හිමිකම අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. එහෙනම් ඍණ 10000යි. හරි. ඒ ගනුදෙනුවත් සටහන් කළා. 28 බලන්න ණයගැතියන්ගෙන් 30000ක් ලැබීම. ණයගැතියෝ එයාලට අපි වගකීමක්. අපිට ණයගැතියෝ වත්කමක්. ණයගැතියන්ට අපි වගකීමක්. කියන්නේ එයාලා අපිට ගෙවන්න ඕනේ. අපිට දෙයක් ලැබෙන්න ඕනේ එයාලගේ. වැඩි හිතන්න එපා. ණයගැතියෝ කියන්නේ අපිට වත්කමක් කියලා විතරක් හිතන්න. ඒ නිසා එයාලගෙන් අපිට 30000ක් ලැබුණම මුදල් මේ බලපෑම මම සටහන් කරන්නම්. මුදල් වැඩි වෙනවා 30000ක්. ඒ වගේමයි ණයගැති කියන වත්කම අඩු වෙනවා 30000ක්. ඒකත් හරි. 30 බලන්න බැංකු ණය සඳහා වූ මාසික පොලිය ලෙස 5000ක් ගෙවීම. බැංකු ණය සඳහා වූ මාසික පොලිය ලෙස 5000ක් ගෙවීම. මුදල් මේ බලපෑම ලියන්නම්. ඍණ 5000යි. මුදල් අඩු වෙනවා අපෙන් 5000ක්. අනිත් එක මොකක්ද? අපි 5000 ගෙවන්නේ මොකටද? බැංකු ණය සඳහා වූ මාසික පොලියට. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි බැංකු ණය පොලිය කියන්නේ වියදමක්. බැංකු ණය කියන්නේ වගකීමක්. ඒ වුණාට බැංකු ණය පොලිය කියන්නේ වියදමක්. එතකොට මෙතන බැංකු ණය පොලිය 5000 ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ මේක වියදමක්. ඒ කියන්නේ හිමිකමට තමයි එන්නේ. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. ඒ කියන්නේ ඍණ 5000යි. මේක ඔයාලට පහසු කරලා දීලා තියෙන්නේ මොකද? කෙලින්ම දීලා දිනා මේ පොලිය 5000ක් ගෙවීම කියලා. එහෙම නැත්නම් පොලියත් එක්ක වගකීමේ කොටසකුත් ගෙවනවා නම් බැංකු ණය වාරිකයක් ගෙවනවා නම් එතන බැංකු ණය වගකීමේ කොටසකුත් තියෙනවා. බැංකු ණය පොලියේ කොටසකුත් තියෙනවා. ඔයා නිකන් හිතන්න ඔයාට මෙතනදී කිව්වා බැංකු ණය වාරිකය 20000ක් ගෙවන ලදී. එහි ඇතුළත් පොලිය 5000යි කියලා. ඔයා කොහොමද සටහන් කරන්නේ? එහෙම වුණොත් 20000ක් අපේ මුදල් පොතෙන් කොහොමත් අයින් වෙනවනේ. එහෙනම් මුදල් 20000ක් අඩු කරනවා. හිමිකමෙන් 5000ක් මේ වගේම අඩු කරනවා බැංකු ණය පොලිය කියලා. 15000ක් අඩු කරනවා බැංකු ණයෙන් බැංකු ණය වගකීමේ කොටස. බැංකු ණය වගකීම අඩු වෙනවා 15000ක්. හිමිකම අඩු වෙනවා 5000ක් බැංකු ණය පොලිය කියලා. අපේ මුදල් පොතෙන් 20000ක්ම අඩු වෙනවා. මෙතන සරලව දීලා තියෙනවා බැංකු ණය පොලිය විතරක් 5000ක් ගෙවලා. ඒක හරි. 31 ව්‍යාපාරයේ විදුලි බිල සඳහා රුපියල් 5000ක් ගෙවීම. අපි ගාව තියෙන මුදල් වලින් 5000ක් අඩු වෙනවා. මේ මොකටද මේ 5000 ගෙවන්නේ? විදුලි බිලට. විදුලි බිල කියන්නේ වියදමක්. වියදම් තියෙන්නේ හිමිකම ඇතුලේ. වියදමක් නිසා හිමිකම අඩු වෙන්නේ. ඒක නිසා ඍණ 5000යි. හරි. මෙහෙම තමයි මේ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට අපි දාන්නේ. එතන තව වැදගත් දෙයක් තමයි මේකේ අපෙන් අහන්නේ ඉහත ගනුදෙනු වලින් ගිණුම් කරන සමීකරණයට වන බලපෑම වටිනාකම් සහිතව දැක්වීම කියලා. එතකොට අනිවාර්යෙන්ම තොග ණයගැතියෝ මුදල් හිමිකම් බැංකු ණය කියලා මෙහෙම
වගු ගහලා ලියන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මම මේ විදිහට ලිව්වේ ඔයාලගේ පැහැදිලි වීම සඳහා. ඔයාලට මෙහෙම කිව්වොත් ඔයාලගේ පහසු විදිහකට ඔයගොල්ලෝ හදන්න. එක්කෝ මේ ගණන් ටික කියවලා මොනවද වත්කම් වලට එන්නේ මොනවද වගකීම් වලට එන්නේ කියලා පොඩ්ඩක් අඳුනගෙන මේ විදිහේ chart එකක් ගහගෙන මේ විදිහට දැම්මත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාලට කරදරයි වගේ නම් ඔයා කෙලින්ම වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලා ලියලා ඒවට එන ගණන් නිකම් මෙහෙම යටට ලියාගෙන යන්න. උදාහරණයක් විදිහට කියනවා නම් බලන්න පළවෙනි ගණන ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යෙදවීමනේ. එතකොට වත්කම් යටතේ ලියනවා ධන ලක්ෂ 3යි කියලා වරහන් ඇතුලේ මුදල්. හරිද? ඊට පස්සේ හිමිකම් යටතේ ගිහිල්ලා ධන ලක්ෂ 3යි කියලා වරහන් ඇතුලේ ප්‍රාග්ධන. මේකම තමයි. ඊට පස්සේ දෙවෙනි එක බලන්න රුපියල් 50000ක් පිරිවැයු භාණ්ඩ මිලට ගැනීමනේ. එතකොට වත්කම් යටතේම 50000ක් අඩු වෙනවා කියලා මුදල් දැම්මා. ඒත් එක්කම ඊට යටින් 50000ක් වැඩි වෙනවා කියලා ධන 50000 දාලා වරහන් ඇතුලේ තොග කියලා දානවා. මේ විදිහට කරන්නත් පුළුවන් මේ විදිහට කරන්නත් පුළුවන්. දෙකම ප්‍රශ්නයක් නෑ. අපෙන් අහන්නේ ගිණුම් කරන සමීකරණයට වෙන බලපෑම වටිනාකම් සහිතව. මේකත් එකයි අර විදිහත් එකයි. ලේසි විදිහට කරන්න. ක්‍රියාකාරකම 3. ජීවන්තකයේ ව්‍යාපාරයේ යම්කිසි වර්ෂයක් සඳහා තොරතුරු කිහිපයක් පහත දැක්වේ කියලා ආරම්භක දිනට ප්‍රාග්ධනය 415000යි වර්ෂීය ආදායම් 210300යි වර්ෂීය වියදම් 122000යි වර්ෂය තුල අයිතිකරු යෙද වූ මුදල් ඒ කියන්නේ මේ අතිරේක ප්‍රාග්ධනය 50000යි. අපෙන් අහන්නේ අවසාන දිනට අයිතිකරුගේ හිමිකම ගණනය කරන්න. කොහොමද ගණනය කරන්නේ? හිමිකම වැඩි වෙන්න බලපාන දේවල් එකතු කරන්න, හිමිකම අඩු වෙන්න බලපාන දේවල් අඩු කරන්න. මොනවද හිමිකම වැඩි වෙන්න බලපාන්නේ? අපි ප්‍රාග්ධනයේ යෙදෙව්වොත් හිමිකම වැඩි වෙනවා. ආදායම් ඉපයුවොත් හිමිකම වැඩි වෙනවා. මම කලිනුත් කිව්වා. අපි වියදම් කළොත් හිමිකම අඩු වෙනවා. ගෑනිලි කළොත් හිමිකම අඩු වෙනවා. ඉතින් මේ දේවල් ආදේශ කරන්න. ආරම්භක දිනට ප්‍රාග්ධනය දෙනවා 415000ක්. වර්ෂයේ ආදායම් තියෙනවා 210300ක්. අයිතිකරු යෙදවූ මුදල් කියන අතිරේක ප්‍රාග්ධනය දෙනවා 50000ක්. හරි මේ ඔක්කොම මේ මම දැන් ලියපු තුනම ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන දේවල්. ආරම්භක දිනට ප්‍රාග්ධනය හිමයි ආදායම් සහ අයිතිකරු යෙදවූ මුදල් ප්‍රාග්ධනය වැඩි වෙන්න තමයි බලපාන්නේ. එතන ආව ටිකෙන් අපි ප්‍රාග්ධනය අඩු වෙන්න බලපාන දේවල් අඩු කරනවා. අඩු වෙන්න බලපාන වියදම් සහ ගැනිලි. මෙතන ගැනිලි නැහැ. වියදම් තියෙනවා වර්ෂයේ වියදම් 122000යි. හිමිකම වැඩි වෙන්න බලපාන තියෙන දෙක එකතු කරාම අපිට එනවා 675300ක්. එතනින් වර්ෂයේ වියදම් ටික අඩු කළාම අපිට එනවා 553300ක්. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ දෙසැම්බර් 31 එහෙම නැත්නම් අවසාන දිනට හිමිකම වෙන්නේ 553300යි. මෙතන විශේෂත්වයක් තියෙනවා. හොඳට මේ ටික බලා ගන්න. අපේ ළමයි පුරුදු වෙලා ඉන්නේ දෙයක් දුන්නම ඒ විදිහටම කරන්න. එතකොට දැන් මේ පෙළ පොතේත් කලින් ප්‍රශ්නයක් තියෙනවා. ඒක තියෙන්නේ මේ විදිහටමයි. වෙනස් කරලා නැහැ. ඊට පස්සේ ක්‍රියාකාරකමටත් මේ විදිහෙම ප්‍රශ්නයක් දාලා අවසාන දිනට අයිතිකරුගේ හිමිකම කොපමණද කියලා තමයි අහන්නේ. එතකොට මම මෙතන ප්‍රශ්නය පොඩ්ඩක් වෙනස් කළා. ඔයාලා පුළුවන් නම් හදන්න. මේ බලන්න ආරම්භක ප්‍රාග්ධනය දීලා තියෙනවා. මම මෙතනම දේවල් තමයි ආදේශ කරලා ගත්තේ. 415000යි. අවසාන ප්‍රාග්ධනය දීලා තියෙනවා 553300යි. අපි දැන් ඉස්සෙල්ලා මෙතනින් හොයාගත්ත ගාන 553300යි. එතකොට අයිතිකරු යෙදවූ මුදල් මේ ගානම 50000 කියලා දීලා තියෙනවා. මෙතන මේගොල්ලෝ දුන්නනේ ආදායම් වියදම් කියලා. මම ඒ දෙක දෙන්නේ නැහැ. ඒ දෙක දෙන්නේ නැතුව මම අහනවා ශුද්ධ ලාභය සොයන්න කියලා. මේ තුන විතරයි දීලා තියෙන්නේ. ශුද්ධ ලාභය සොයන්න කියලා දෙනවා. පොඩ්ඩක් හොඳට කල්පනා කරලා හදන්න. වීඩියෝ එක පෝස්ට් කරන්න. පෝස්ට් කරලා කල්පනා කරලා හදන්න. හරි මෙහෙම තමයි ආන්සර් එක එන්නේ. අපි ශුද්ධ ලාභය හොයන්න සූත්‍රයක් තියෙනවා. ශුද්ධ ලාභය සමානයි හිමිකමේ වෙනස ධන ගැනිලි තින අතිරේක ප්‍රාග්ධනය කියලා. මේ සූත්‍රය ඔයාලා සමහරට දන්නවත් ඇති, දන්නේ නැතුවත් ඇති. ඒ දන්නේ නැතත් මෙතන ශුද්ධ ලාභය අපිට හොයන්න පුළුවන් ශුද්ධවත්කම් ඇසුරෙන්. ඒ කියන්නේ මේ හිමිකම අපිට දීලා තියෙන හිමිකම් තොරතුරු ඇසුරෙන්. අපිට දීලා තියෙනවානේ අවසාන ප්‍රාග්ධනය. ඒත් එක්කම ආරම්භක ප්‍රාග්ධනයක් දීලා තියෙනවා. එතකොට අපි මේ අවසාන ප්‍රාග්ධනයෙන් ආරම්භක ප්‍රාග්ධනය අඩු කළා කොච්චරක් හිමිකම වෙනස් වෙලාද කියලා බලනවා.
වෙනස බලන්නේ අවසාන ප්‍රාග්ධනයෙන් ආරම්භක ප්‍රාග්ධනය අඩු කරලා ඒ අවුරුද්ද ඇතුළත කොච්චරක් හිමිකම වෙනස් වෙලාද, එක්ක වැඩි වෙලාද එහෙම නැත්නම් අඩු වෙලාද, ඒ වෙනස කීයද කියලා හොයාගන්න. එතකොට එතනින් හොයාගත්තම ඒ හිමිකමේ වෙනසකට බලපාන්න දේවල් මොනවද? මම කියවන කලින් ආදායම්, වියදම් සහ ප්‍රාග්ධනය සහ ගැනිලි කියලා. එතකොට හිමිකමේ වෙනස හොයාගත්තා නම් එතන තියෙන ගැනිලි ප්‍රාග්ධනයයි අයින් කළාම එතන ඉතුරු වෙන්නේ මොකක්ද? හිමිකමේ වෙනස හොයාගෙන ඒ අවුරුද්දේ වෙනස් වුණු හිමිකමේ ටික අරගෙන එතනින් ගැනිලි ප්‍රාග්ධනයයි අයින් කළාම මොනවද ඉතුරු වෙන්නේ? ආදායම් සහ වියදම්. ඒ හතරෙනි තියෙන්නේ. ආදායම් සහ වියදම් ඉතුරුනා කියන්නේ අනිවාර්යෙන් ආදායමින් වියදම අඩු වුණා කියන්නේ සුද්ධ ලාභය. ආදායම් කොහොමද ධන විදිහට තියෙන්නේ, වියදම් කොහොමද ඍණ විදිහට තියෙන්නේ. ඒ කියන්නේ එතන ඉතුරු වෙන්නේ සුද්ධ ලාභය කියන සංකල්පය. ඒක තමයි මේ සමීකරණයක් ඇතුලෙන් දීලා තියෙන්නේ. එතකොට අපි බැලුවොත් හිමිකමේ වෙනස කියලා අවසාන ප්‍රාග්ධනය 5,53,300යි. එකෙන් අඩු කරනවා ආරම්භක ප්‍රාග්ධනය 4,15,000යි. එතකොට එනවා අපිට 1,38,300ක් හිමිකමේ වෙනස. මෙතන ගැනිලි තිබ්බේ නැහැ. මේ ගානේ ගැනිලි දීලා තිබ්බේ නැහැ. අතිරේක ප්‍රාග්ධනය දීලා තිබ්බා 50,000ක් කියලා. ඒ අතිරේක ප්‍රාග්ධනය අපි අඩු කළා. එතකොට 1,38,300න් 50,000ක් අඩු කළාම අපිට එනවා 88,300යි සුද්ධ ලාභය කියලා. එතකොට මේක අපිට හරිද වැරදිද බලා ගන්නත් විදිහක් තියෙනවා. මම මෙතන මේ ගානට දුන්නේ මේ පොතේ තිබ්බ ගානමනේ. එතකොට මෙතනින් ඕගලන්ට සුද්ධ ලාභය හොයන්න කිව්වොත් ඔයාලා කොහොමද හොයන්නේ? මේ බලන්න මෙතන වර්ෂයේ ආදායම් තියෙනවා, වර්ෂයේ වියදම් තියෙනවා. ආදායමෙන් වියදම අඩු කළාම මොකක්ද වෙන්නේ? සුද්ධ ලාභය. ඒ කියන්නේ 2,10,300න් 1,22,000ක් අඩු කළාම බලන්න සුද්ධ ලාභය එයි. මේ බලන්න ආදායම් 2,10,300න් වියදම් 1,22,000ක් අඩු කළාම සුද්ධ ලාභය 88,300යි. 88,300යි මෙතනත් 88,300යි කියන්නේ අපේ ආන්සර් එක හරි. හරි. දැන් බලන්න ක්‍රියාකාරකම 4. ව්‍යාපාරයක සිදු වූ ගණන් කීපයක බලපෑම ගිණුම් කරන සමීකරණ අනුසාරයෙන් පහත පරිදි දක්වා ඇත. සමීකරණ දීලා තිනවා වත්කම් සමානයි හිමිකම ධන වගකීම ජූනි 1 කියලා 2 3 4 5 කියලා දවස්වල වත්කම් හිමිකම් වගකීම් වල වැඩිවීම අඩුවීම අපෙන් අපිට දක්වලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙම සමීකරණයට අනුව එක් එක් දින සිදුවේයයි අපේක්ෂා කළ හැකි ගනුදෙනු දෙක බැගින් වටිනාකම් සහිතව දක්වන්න කියලා. බලන්න ජූනි 1 වත්කම් පැත්තෙමයි වත්කම් වැඩි වෙලා වත්කම් අඩු වෙලා. මොනවා වගේ දේවල් වෙන්න පුළුවන්ද? අපි ගාව තියෙන වත්කම් මොනවද කියලා මුලින් හිතන්න. මුදල්, ණය ගැතියෝ, මෝටර රථ, ඒ වගේ දේවල් තමයි අපි ගාව තියෙන වත්කම්. එතකොට වත්කම් වැඩි වෙලා වත්කමක් වැඩි වෙලා තව වත්කමක් අඩු වෙනවා. මොනවා වෙන්න පුළුවන්ද? අපිට හිතන්න පුළුවන් අපි ගාව තියෙන මුදල් ගෙවලා භාණ්ඩ තොග මිලදී ගන්නවා වෙන්න පුළුවන්. එතකොට මුදල් වත්කම අඩු වෙනවා, භාණ්ඩ තොග වත්කම වැඩි වෙනවා. ඊට පස්සේ අපිට හිතන්න පුළුවන් මුදල් ගෙවලා මොනවා හරි ස්ථාවර වත්කමක්, මෝටර රථයක්, එහෙම පරිගණකයක්, ඒ වගේ දෙයක් මිලදී ගන්නවා කියලා හිතන්න පුළුවන්. එතකොට මුදල් අඩු වෙලා ඒ දාල ස්ථාවර වත්කම වැඩි වෙනවා. එතකොට මේ වගේ දේවල් අපිට හිතන්න පුළුවන්. ජූනි 2 බලන්න වත්කම් අඩු වෙලා හිමිකම අඩු වෙනවා. වත්කමක් අඩු වෙලා හිමිකමක් අඩු වෙනවා. මම කලින් කිව්වා වගේ හිමිකමක් ඇයි අඩු වෙන්නේ මොනවද බලපාන්නේ? එක්ක වියදමක් එක්ක ගැනිලි. එතකොට අපිට මේ දෙකම ලියන්න පුළුවන්. මෙතන අපිට ලියන්න පුළුවන් වත්කමක් අඩු වෙලානේ. අපි කියමුකෝ මුදල් කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් අයිතිකරු ව්‍යාපාරයේ පෞද්ගලික ප්‍රයෝජනය අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මුදල් ගත්තා කියලා. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් යම් කිසි වියදමක් ගෙවුවා කියලා. කුමන හෝ වියදමක් ගෙවුවා කියලා අපිට කියන්න පුළුවන්. වැදගත් දේ තමයි මෙතන ප්‍රශ්නේ හොඳට බලන්න ආයේ මෙම සමීකරණයට අනුව එක් එක් දින සිදුවේයි අපේක්ෂා කළ හැකි ගනුදෙනු දෙක බැගින් වටිනාකම් සහිතව දක්වන්න. එතකොට අපි නිකන් ලිව්වොත් මේක වැඩි වෙලා මේක අඩු වුණා කියලා ඒක වැරදි. ඉතින් මොනවා හරි වටිනාකමක් උපකල්පනය කරලා දාන්න. බලන්න මම වියදම් වලට කඩකුළු 20000ක් ගෙවීම කියලා දැම්මා. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජන සඳහා ව්‍යාපාරයෙන් 5000ක් ගැනීම රුපියල් 5000ක් ගැනීම කියලා දැම්මා. ඒ මුදල් ගැනීම ඕනනම් අපිට භාණ්ඩ ගැනීම විදිහටත් ගන්න පුළුවන්. තොග ව්‍යාපාරයෙන් ගැනීම කියලා ගන්නත් පුළුවන්. ජූනි 3 බලන්න වත්කම් වැඩි වෙලා වගකීමත් වැඩි වෙලා. වත්කම් වැඩි වෙලා වගකීමුත් වැඩි වෙලා. වගකීම් වැඩි වෙන්නේ මොන වුණාමද කියන්නේ? එක්ක බැංකු ණය වගේ දෙයක් ගත්තොත්. එහෙම නැත්නම් ණයට භාණ්ඩ මොනවා හරි ගත්තොත් ණය හිමිය වැඩි වෙනවනේ. ඒතකොට මේ දෙකම අපිට ලියන්න පුළුවන් නේ.
හිතන්නකෝ බැංකු ණයක් ගත්ත කියලා මුදල් වත්කම වැඩි වුණා. බැංකු ණය කියන වගකීම වැඩි වුණා. ඒක ලියන්න පුළුවන්. තව තොගයක් ණයට ගැනීම කියලා ලියන්නත් පුළුවන්. එතකොට තොග කියන වත්කම වැඩි වුණා. ණය හිමියෝ කියන වගකීමත් වැඩි වුණා. බලන්න බැංකු ණය ලක්ෂ 2ක් ගැනීම 50000ක තොග ණයට ගැනීම. ඒ වගේ දේවල් හිතලා ලියන්න. වැදගත් දේ තමයි මේක අඳුන ගැනීම සහ වටිනාකමක් යෙදීම. ජූනි 4 වත්කම් වැඩිවීම, හිමිකම් වැඩිවීම. හිමිකම් වැඩි වෙන්නේ ඇයි? එක්ක ප්‍රාග්ධනය දීම නැත්නම් ආදායම් විපීම. මේ දෙකම ඔතන ලියන්න පුළුවන්. අයිතිකරු ප්‍රාග්ධනය ලෙස මුදල් යෙදවීම, ප්‍රාග්ධනය ලෙස ස්ථාවර වත්කම් යෙදවීම මේක ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කුමන හෝ ආදායමක් විපීම කියලා ලියන්නත් පුළුවන්. බලන්න. ගෙවල් කුලිය ආදායම් 50000ක් ලැබීම, අමතර ප්‍රාග්ධනය ලෙස ලක්ෂ 3ක් ව්‍යාපාරයට යෙදවීම. ඔයා කැමති දේවල් ලියන්න පුළුවන්. ජූනි 5 බලන්න වත්කම් අඩු වෙලා, වගකීම අඩු වෙලා. මේ ජූනි 3 උන සිදුවීම අනිත් පැත්ත නේද බලන්න. ඒ කියන්නේ අපි ගත්ත වගකීම දැන් අපි පියවනවා. කොටස හෝ මුළු සම්පූර්ණ මුළු මුදලම පියවන එකක් තමයි මෙතන වෙන්නේ. බලන්න එතකොට අපිට මෙතන ලියන්න පුළුවන්. බැංකු ණය ලක්ෂ 2ක් ගත්තනේ. ඒකම බැංකු ණය ලක්ෂයක් ගෙවීම කියලා ලියන්න පුළුවන්. 50000ක තොග ණයට ගත්තනේ. 20000ක ණය හිමි වගකීම පියවීම කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන දෙයක් හරි ලියන්න පුළුවන්. හරි මෙතනින් වීඩියෝ එක ඉවරයි. මම මේ ගිණුම් කරන සමීකරණය කියන පාඩමේ සියලුම ක්‍රියාකාරකම් ටිකත් ඉවර කළා. ඉතින් මොන හරි ළමයෙක්ට මේ වීඩියෝ එක බලලා හරි ගිණුම් කරන සමීකරණය කියන පාඩමම ඉගෙන ගන්න පුළුවන්. මේක සරලයි. යම්කිසි වටහා ගැනීම කීපයක් තමයි තියෙන්නේ. ඒ ටික හරියට දැනගත්තොත් මේ ගිණුම් කරන සමීකරණය කියන පාඩම හරියටම අවබෝධ වෙනවා සහ ඕනම ප්‍රශ්නයකට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් වුණත් ඔයාලට ඒ දැනුම ගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් කලේ ක්‍රියාකාරකම් ටික විතරයිනේ. කලින් වීඩියෝ එකකින් මම මේකේ තියෙන සියලුම අභ්‍යාස පියවරෙන් පියවර පැහැදිලිව සරලව පැහැදිලි කළා. ඉතින් මේ වීඩියෝ එකත් බැලුවේ නැත්නම් බලන්න. කවුරු හරි ළමයෙක් මේ වීඩියෝ දෙක විතරක් බැලුවත් එයාට ගිණුම් කරන සමීකරණය කියන පාඩම සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙනවා. ඕනම ගානක් හදන්නත් පුළුවන් වෙනවා. හරි මම මේ වීඩියෝ එක කරන්න නෙමෙයි හිටියේ. මගෙන් කීප දෙනෙක්ම ඉල්ලීමක් කළා මේ ගිණුම් කරන සමීකරණ පාඩමේ ක්‍රියාකාරකම් ටිකත් කරන්න කියලා. ඒක තමයි කළේ. ඉතින් මේ වගේ ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලට මොනවා හරි දෙයක් දැනුමට එකතු වුණා නම් ගිණුම් කරන සමීකරණය පුළුවන් කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. තවත් ඔයා වගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අමතක නොකර subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකට click කරන්න. මම තව වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. තවත් මේ වගේ වටින වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. එතකන් පරිස්සමට ඉන්න.